And now, live at 8. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය live at 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල් අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි 2021 අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත වෙයි. පක්ෂ 151යි විපක්ෂ 24යි තුන්වෙනි කියවීම සම්මතයි. මහර සිරකරු උද්ඝෝෂණය සාධාරණයි. සිද්ධිය ගැන සොයා බැලීමට පත් කළ කමිටුව කියයි. සිරකරු ගැටලුවලට විසඳුම් ලබා දීමට ජනපතිගෙන් කාර්යසාධක බලකායක්. මෙරට කොවිඩ් ආසාදිතයින් 30000ක්ම වයි. අදත් ආසාදිතයින් 300ක්. අටලුගම වැසියන් PCR පරීක්ෂණ මගහරි. කොවිඩ් වැළඳී මියගිය දින 20ක් වයස ඇති බිලිඳාගේ සිරුර බහර නොගත් බවට එල්ලවන චෝදනා මව්පියන් ප්‍රතික්ෂේප කරයි. ඩොක්ටර් ස්වර්ණවාහිනියට කියලා තිබ්බ ළමයාව බාරගන්න කවුරුත් ආවේ නැහැ කියලා. අපි ළමයාව බාරගන්න ගියේ නැහැ කියන එක වැරදි. අපේ ළමයාව අපි බාරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? කඩකාමර ඉල්ලා මැනින් වෙලෙන්දන් උපවාසයක. අපේ අයිතිය ඉල්ලගෙන මිසක් අපි මෙතනින් නැගිටින්නේ නැහැ. ඇමරිකාවේ දිනක් තුල කොවිඩ් මරණ 3000ක්ම වයි. ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය වැඩි ඡන්ද 97කින් මිට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව ප්‍රකාශ වුණේ ඡන්ද 54ක් පමණයි. අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ 20 වෙනි සංශෝධනයට සහාය පළ කිරීමට එක් වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ලබා දුන් අතර අයවැයට විරුද්ධව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කළා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ. මේ අයවැය නම් මරු වචන ටිකක් අපිට අහන්න ලැබුණා. එකක් තමයි ගංජා නීතිගත කරමු ණය ගෙවමු කිව්වා. කළු සල්ලි සුදු කරමු අපි අපේ ණය ගෙවමු කියලා අපිට ඇහුණා මේ දින කීපේ පුරා කතා කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැම කෙනාගේම නම දැනගත්තට මම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙතන ඉන්න මන්ත්‍රීවරු භාගයක් නෙමෙයි 3න් 2කගේ නමක් දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෞද්ගලික හැම නමක්ම දන්නවා. තමුන්නාන්සේලාගේ නායකයා දන්නේ නැතුණාට. මෙතුමාට කියන්න අයවැය ගැන කතා කරන්න කියලා. මේ මොනවාද මේ කියන්නේ අදත් ඇවිල්ලා? මේ පාර්ලිමේන්තුවේ මේ අයවැය ගැන තමයි කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ එහා පැත්තට ගිහලා බලන්න. හොඳ කාර් වල නෝන මහත්තුරු ඇවිල්ලා රෝස් පාන් විකුණනවා. මාස් විකුණනවා. මේ තිබ්බයි කියන මිනිසුන්ට පාරට බෑලා රෝස් පාන් විකුණන්න උනා මේ අයවැය නිසා. ආරංචියක් ආවා මේ බන්දන සුදර්ශනී ප්‍රනාන්දු බුල්ල මැතිණියන් නම් මේකට විරුද්ධයි. පාර්ලිමේන්තුවට පැණියවිලා තියෙනවා කියලා. පොලිමත් තිබ්බයි කියලා බිව්වද පැණි කවුරු හරි? ගත්තද? නෑ කටවහන් ඉන්නේ ඉතින් අරගෙන වගේ මේ විදියට. ඊළඟට ගරු ෆීල් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමා මිනිත්තු 5ක් කාලයක් ඔබතුමාට ලැබුණා. මූලාසනේ මන්තුමනේ හැමදාම මේ වැඩේ කරනවා. අපේ තව කතිකව දෙන්න ඉන්නේ. ඒ පැත්තට දීලා මෙහාට ගන්න. මේ පැත්තට දීලා එකක් මෙහෙට දුන්නම තමයි බැලන්ස් වෙන්නේ. කතාවට බය වෙන්න එපා. වෙලා නැත්තම් මේක ඉවර කරමු. ඇයි මේ කතාව කරන්න බය වෙන්නේ? අපි කවුරු බය නැහැ. මේක විවාදයක් යන්නේ දෙපැත්තට යන්න ඕනි. දැන් මේ පැත්තේ තුන් දෙනෙක් කතා කරා. දැන් ওই පැත්තට යන්න ඕනි. අනන ලක්ෂණ කිරියල්ල. හැව ලෙසන් on දෙන්න. පොඩි පන්තියක් තියන්න මේගොල්ලන්. මේ පැත්තට එකක් දීලා ඊට පස්සේ අපේ කතාව ඉවර කරලා අක පැත්තට දෙන්න. දැන් මේ පොඩි ළමයි වගේ මෙතුමන්ලා මේ කතාව බෙදා ගන්න කෑ ගහනවා. ඔබතුමාලා ගරු මන්තුමනේ කතා කරන්න. මේ කතා දෙකයිනේ තියෙන්නේ. ඔය ඔබතුමාට විනාඩි 4ක් තියෙනවානේ. ඉතින් ඔය තුනේ කතා කරන්නකෝ. ආයේ මොකද පොඩි ළමයි වගේ කතා දෙක බෙදා ගන්න. මේක විවාදයක්. ඒ පැත්තට එකක් දීලා අපේ කතාව ඉවර කරලා එහා පැත්තට දෙන්න. ගරු අක පැත්තේ අන්තිම කතාව. එහෙනම් මහින්දානන්ද ගරු නෑ. එහෙම කොහොමද? නෑ ඒක මෙතුම අවසාන කතාව ඉන්නේ. ඇයි බය? අද කතා කරන්න බය වෙලා ඉන්නවා. ඒ නිසා විපක්ෂේ බොහොම බෑදිලා මතක් කරනවා. ඔබතුමා පසුබිම මන්ත්‍රීවරයෙකුට මේ වගේ විවාදික අවස්ථාව දුන්නම ලක්ෂ්මන් කිරියල්ල වගේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් නැගිටලා මේක නවත්තන්න එපා. මේ සියලු දෙනාම ඉතාම දුෂ්කර ජීවිත ගත කරනවා මේ දවස්වල කන්න බොන්නවත් නැතුව. ඒකන්ද මේ ගැන තමුන්නාසලා මොනවා හරි කරන්න. ඉතිරි ඡන්දය බලාගෙන හදපු අකුරක් කොමාවක් මේ අයවැය නෑ. අපි මේ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ. වෙනත් අයවැය
වල අයවැය හිඟ පියවා ගැනීමට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මේ අයවැය අපි සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ දේශීය ගොවියා, දේශීය කර්මාන්තකරුවා, දේශීය නිෂ්පාදකයා ගොඩනගෙන ලෝකයට මුහුණ දෙන්න පුළුවන් මේ වගේ කේදවාච වලට මුහුණ දෙන්න පුළුවන් රටක් ගොඩනගා. මේ අයවැයෙන් බිලියන 350ක් අපි මහාමාර්ග වලට වෙන් කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමාගෙන් පස්සේ දැවැන්තම මාර්ග විප්ලවයේ සිදු වෙන්නේ අපේ කාලයේ කියලා අපි ආඩම් නිහතමානී ආඩම්බරකින් මට ඉතාම කනගාටුයි විදේශිකයෙකුගේ නමක් රටට සේවය කළ ගොඩ දාලා සලකන්න වීම ගැන. මේ ශේෂ්ත්‍රයේ ඔහු කරපු සේවය තරම් සේවයක් විපක්ෂය කරලා නැති හින්දායි මට ඒ නම මතක් කරන්න සිද්ධ වුණේ. අනතුරුව අයවැය 3 වෙනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න. විසර්ජන පනතර පක්ෂව මගේ දකුණු අත පැත්තේ පළවෙනි පේලිය 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 හරිද? දෙවන පේලිය පක්ෂව මගේ දකුණු අත පැත්තේ පළවෙනි පේලිය. තුන්වන පේලිය නැත විසර්ජන පනතර විරුද්ධව දකුණු අත පැත්තේ පළවෙනි පේලිය. නැත දෙවෙනි පේලිය නැත මගේ වම් අත පැත්තේ පළවෙනි පේලිය. විපක්ෂව 4යි 14යි උගන 6 වෙනි පේලිය නේ? 6 වෙනි පේලිය. 6 වෙනි පේලිය නැත පක්ෂව 151යි විපක්ෂව 24යි තුන්වෙනි පේලියට සම්මතයි. මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් වී තිබෙනවා. එමගින් පෙන්වා දී තිබෙන්නේ බන්ධනාගාර රැඳවියන් මුලින් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණ හේතුන් මත සිදු වූවක් බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවෙන් ප්‍රයෝජනයගත් තවත් පිරිසක් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියා කර ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා. මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ පංචපුද්ගල කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් නම් කෙරුණු අතර ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන අයගෙන් සමන්විත වුණා. ඔවුන් අදාළ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට බහර දීමෙන් අනතුරුව අමාත්‍යවරයා එය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි මහර සිද්ධියට බලපෑ හේතු මෙන්ම ඉදිරියේදී එවැනි සිද්ධි ඇතිවීම වළක්වා ගැනීමට අදාළ නිර්දේශයන්ද ඇතුළත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව බන්ධනාගාරයේ මුල්ම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඉකුත් 29 වෙනිදා සවස 3:30ට පමණ M2 ආටුව විවෘත කර කෑම බෙදමින් සිටියදී පැමිණි පිරිසක් කෑම වතුර වගේ කියමින් මැසිවිලි නැගීමත් සමගයි. මේ අතර තවත් පිරිසක් කොවිඩ් රෝගී රැඳවියන් රඳවා සිටි වාට්ටුවකද අගුළු කඩා ඇතැයි සඳහන්. අනතුරු අනෙකුත් වාට්ටුවලද ඉබි අතුරු කඩා ඇති අතර විශාල පිරිසක් පැමිණ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ. එවන විට රැඳවියන් 180කට කොවිඩ් වැළඳී ඇති බවට ලැබී තිබූ PCR වාර්තා නිල නොවන මට්ටමින් රැඳවියන් අතට පත්ව තිබූ බවත් වාර්තාව අනාවරණ කරනවා. කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය රිමාන්ඩ් බන්ධනාගාරය තුළ පැවති දැඩි තදබදය අතරතුර උණ රෝගයද පැතිර තිබූ අවස්ථාවක රැඳවියන් ජීවිතාරක්ෂාව වෙනුවෙන් කළ සාධාරණ උද්ඝෝෂණයක් බව කමිටුව නිරීක්ෂණය කරනවා. රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් සිය ගැටලුවලට කඩිනම් විසඳුම් පතා උද්ඝෝෂණය දැඩි කර ඇති බව නිරීක්ෂණය කරන කමිටුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එය ප්‍රයෝජනයටගත් විවිධ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා දරුණු අන්දමේ පහරදීම් සිදු කර ඇති බවයි. ඒ අනුව රැඳවියන් දේපල ගිනි තබමින් විශාල හානියක් සිදු කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් ගැටුම පාලනය කිරීමට උත්සාහ දරා ඇති අතර ඒ සඳහා රබර් උණ්ඩවලට අමතරව ජීව උණ්ඩද යොදාගෙන තිබෙනවා. කෙසේ වෙතත් 29 වෙනිදා සවස ඇති වූ ගැටුම් රාත්‍රී කාලයේ පුරාද ඊට පසු දිනද පැවති අතර පිරිසක් එහිදී ඩිස්පෙන්සරිය කඩා ලබාගත් බෙහෙත් පෙති එකිනෙකා බෙදාගෙන රිසිසේ පානය කර ඇති බවත් සාක්ෂි මගින් හෙළි වී තිබෙනවා. මේ අතර උද්ඝෝෂණය සිදුවන අවස්ථාවේ බන්ධනාගාරය තුළ රැඳවියන් සිටිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ පිරිසක් සිටි බවත් අතුරු වාර්තාවේ සඳහන්. මේ තත්ත්වය මත ඉදිරියේදී මෙවන් ගැටුම් වළක්වා ගැනීමට නිර්දේශ මාලාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමුවැන්න වන්නේ නීතිපතිතුමා විසින් පොලිසියට ලබා දී ඇති උපදෙස් මත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු දඩගෙවා හෝ වැඩිදුර වාර්තා මගින් අපමත මුදාහරින රැඳවියන් හැකි ඉක්මනින් PCR පරීක්ෂණයකට ලක් කර COVID-19 වසංගතය ආසාදනය වූවන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමටත් අනෙකුත් රැඳවියන් තම තමන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධානයට ලක් කිරීම නොකඩවා බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට වහාම පියවර ගත යුතු බවයි. නිලධාරීන්ගේ හිඟය දුරු කිරීම දෙවැනි නිර්දේශයයි.
දෙනු ලබන ආහාරවල තත්ත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව තවත් නිර්දේශයක්. එසේම බන්ධනාගාර දේපළවලට හානි කළ අයට නිසි ක්‍රමවේදයකට නඩු පවරා වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියා කළ යුතු බවටත් කමිටුව නිර්දේශ කර තිබෙනවා. අපි දකින දේ තමයි මේ වෙලාවේදී තාම අවාසනාවන්ත ලෙස බන්ධනාගාර තදබදය මේට එක හෙලාම බලපාලා තියෙනවා. එක සිර කුටියක 100ක් ඉන්න තැන 300ක් ඉඳලා තියෙනවා. ඒ නිසා ඔවුන් පීඩණයෙන් හිටියා. ඔවුන්ට ඥාතීන් හමු වෙන්න ඉඩ තිබුණේ නැහැ. වැඩිදුර වාර්තාවන් අපි අපේ අවසාන වාර්තාව හැටියට සකස් කරන්නේ මේකට කවුද බලපෑවේ, මේ අය කවුද මේකට වග කිය යුත්තේ, වෙඩි තැබීම් සිදු වෙලා තියෙනවා, ඒ වෙඩි තැබීම් සිදු වෙලා තියෙන්නේ ළඟ ඉඳගෙනද, උවමනාවෙන් වෙඩි තැබීම සිදු වුණාද, මේ සියල්ල දැනගත හැකි වන්නේ ඒකට අදාළ විශේෂඥවරුන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵලවල හැටියටයි. දිගටම ඒ පරීක්ෂණ කටයුතු කරලා මාසයේ අවසන් වෙනදී ප්‍රථම පූර්ණ වාර්තාවන් ලබා දෙන්න. මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවද අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් මෙලෙස අදහස් පළ කළා. මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 228ක් සටහන් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් 70ක්ගේ, වෛද්‍යවරුන් 11 දෙනෙක්ගේ, හෙද නිලධාරීන් 17 දෙනෙක්ගේ සහ රැඳවුවන් 128 දෙනෙක්ගේ ප්‍රකාශ වෙනවා. මේ අතර බන්ධනාගාර ගැටුමෙන් මියගිය හඳුනාගත් රැඳවියන් දෙදෙනෙකුගේ මෘතදේහයන් අද රාගම ශික්ෂණ රෝහලේ සිට IDH රෝහල දක්වා පොලිස් ආරක්ෂාව යටතේ මෙලෙස රැගෙන ආවා. ඒ අධිකරණ නියෝග පරිදි එම මෘතදේහයන් සම්බන්ධ මරණ පරීක්ෂණ පංචපුද්ගල විශේෂඥ මණ්ඩලයක් හමුවේ සිදු කිරීම සඳහායි. මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර මේ වන විට ඉන් සියලු දෙනා ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. මේ අතර සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිතුමන් අද මේ උපදෙස් ලබා දුන්නේ බන්ධනාගාර තුල පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කිරීම සඳහා පැවති පක්ෂ සාකච්ඡාවකදී. මේ අතර මහර සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව ගැන විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මේ වාර්තාවේ කියනවා සිටිය යුතු රැඳවියන්ගේ ජනගහනයට වැඩිය 3 ගුණයක් ඉඳලා තියෙනවා. එතකොට මේ රැඳවියන්ගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තිබෙන්නේ PCR පරීක්ෂණ කිරීම, COVID-19 රෝගීන් ඉවත් කිරීම, ඒ වගේම අනුභව කරන්න පුළුවන් ආහාර ලබා දීම. මේ වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා ජීව උණ්ඩ පාවිච්චි කරලා තිබෙනවා, වෙඩි තියලා තියෙනවා. එතකොට මේ සාධාරණ උද්ඝෝෂණයකට ආහාර ඉල්ලපු උද්ඝෝෂණයට තමයි වෙඩි තියලා තියෙන්නේ. ඒ වගේම මොනවද නිර්දේශ වලින් කියන්නේ? ඉක්මනින් PCR පරීක්ෂණ කරන්න, නිලධාරීන් වැඩි කරන්න, අනුභව කරන්න පුළුවන් ආහාර ලබා දෙන්න. ඉතින් ගරු කතානායකතුමනි, අද වැනි දවසක ලෝක මානව අයිතිවාසිකම් දිනේ දවසේ මේ වාර්තාව පෙන්눔 කරලා තිබෙනවා මහර බන්ධනාගාර සිද්ධිය තුල මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. මේ අතර සිරකරු ගැටලුවලට විසඳුම් සේමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමන් බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මානුෂීයව බලා සිරකරු ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙසයි. බන්ධනාගාර තුල පවතින තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙරසවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපතිතුමන් බලධාරීන්ට දැනුම් දුන්නා. එමෙන්ම විදේශ රටවල සිරමැදිරි ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. නඩු ප්‍රමාදයට බලපාන ගැටලු පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණා. ඒ අනුව ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේ රේගු පොලිස් සහ බන්ධනාගාර යන ආයතන එක්කොට ගැටලු විසඳීමට ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීමටයි. නව සමාජිකයින් පත්කෙරුණු මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද ආරම්භ වුණා. ඒ අද උදෑසන එම කොමිෂන් සභාවල සමාජිකයින් වැඩබහර ගැනීමත් සමගයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ සහ 103 එක ව්‍යවස්ථාවන්ට අනුව පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ඇතුළු සමාජිකයින් පත් කරනු ලැබුවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ නිමල්ජී පුංචිහේවා මහතා පත් කෙරුණු අතර තවත් සමාජිකයින් සිව් දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරනු ලබනවා. එම්.එම්. මොහොමඩ්, එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සමාජිකයින්. ඔවුන් අද උදෑසන යෙදුණු සුබ මොහොතින් වැඩබාර ගනු ලැබුවේ රාජගිරියේ පිහිටි කාර්යාලයේදී. ඉදම් විමුක්තේලාකං මමතං වනි
පළාත් සභා ඡන්දය තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ව්‍යවස්ථාපිත නීතියේ තියෙන දෙයක්. මේක විසඳගන්නේ කොහොමද? ඒ වගේම අපේ නීතිය තුළ මැතිවරණ ක්‍රියාවලිය ස්ථිමත් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විධායකයා හා ව්‍යවස්ථාදායකේ සහායත් එක්ක ඒ නීති ප්‍රතිසංස්කරණ කරා ගමන් කරන්න. මේ අතර පොලිස් කොමිසමේ සමාජිකින්ද අද වැඩබහර ගනු ලැබුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කාර්යාලයේදී. පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. සිරිසේන ලියනගම ප්‍රියන්ත සංජීව, MSM සංසුදීන්, NC ප්‍රේමසිරි පෙරේරා, PB පරමේශ්වරන් සහ ගුණපාල වික්‍රමගේ යන මහත්වරුන් කොමිසමේ සෙසු සමාජිකයින්. අපේ මේ රජයේ බලාපොරොත්තු වෙනවා පොලිස් සේවය ගම්බදට ගෙනියන්න. ගම සමග පිළිසරණ කියන වැඩසටහනක් තියෙනවා. එතනදී අපි බලාපොරොත්තු වෙනවා මහ ජනතාවත් සමග කතා කරන්න, ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් විසඳන්න. මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ ජගත් බාලපටබෙදි මහතා බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේදී ඊයේ සිය දුරේ වැඩබහර ගත්තා. මෙම වැඩබහර ගැනීමේ අවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සමාජිකින්ද එක්ව සිටියා. මැනින් වෙළඳපොලේ ව්‍යාපාරිකයන්ට අයත් කඩකාමර නිසි ලෙස ලබා දී නොමැති බව පවසමින් මැනින් වෙළඳපොලේ ව්‍යාපාරිකයින් අද මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඔවුන් පවසන්නේ රජය මැදිහත් වී කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපයේදී සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දමා විරෝධතාවයේ නිරත වන බවයි. අද උදෑසන කොටුව දුම්රියපල ඉදිරිපිට මැනින් වෙළඳපොලේ ව්‍යාපාරිකයින් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ කොටුව මැනින් වෙළඳපොල පෑලියගොඩ නව වෙළඳපොල වෙත රැගෙන යාමේදී තමන්ට ලබා දෙන බව පැවසූ කඩකාමර නිසි ලෙස ලබා නොදී අක්‍රමිකතා සිදු කරන බව පවසමි. කඩයක් නිර්මාණය කරලා තියෙන්නේ එක ප්ලග් පොයින්ට් එකයි, එක ලයිට් එකයි, එක උඩ තට්ටුවයි, එක කඩයයි. අපි එක් එක්කෙනාට වෙන් කරපු කඩ ටික තියෙනවා. ඒ කඩ ටික දෙන්න බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා අපි කියනවා. තව කඩ ඉතුරු කරගන්න ඕනින්ද තමයි මේ 1192 මේ තියෙන කඩේ දෙකට බෙදලා දෙන්න හදන්නේ. ඒකින්ද අපිට දෙකට බෙදලා එපා කියලා ඉල්ලන්නේ අපිට අපේ කඩේ ලබා දෙන්න. මේ අතර මැනින් වෙළඳපොලේ ව්‍යාපාරිකයින් පිරිසක් මාධ්‍ය හමුවකදීද පෑලියගොඩ නව වෙළඳපොල පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. අපි ඉල්ලන්නේ සියලුම දෙනාටම එක සමාන කඩබක්කි ලබා දෙනවා නම් මේ ගැටලුව කිසිසේත්ම උද්ගත වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මැනින් ව්‍යාපාරිකයින් හට විද්‍යාත්මක ලෙස වෙන් කරමින් කඩකාමර සාධාරණ ලෙස ලබා දීමට කටයුතු කරන බවයි නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ. 2018 තුමන්ලාගේ රජය විසින්ම මුද්‍රණය කරන ලද මේ අමාත්‍යංශ වාර්තාවේම පැහැදිලිව සඳහන් වන ආකාරයට ඔවුන් සැලසුම් කළේ කඩ 1000කට පමණයි සිල්ලර සහ තොග ඒකාබද්ධව. සිල්ලර කඩ 600කුත් තොග කඩ 400කුත් පමණයි. ඊට අමතරව අපි සංගණනය කළ හොයාගෙන තියෙනවා ඔබතුමන්ලා කියනටත් වඩා වැඩි පිරිසක් අද මේ වෙළඳපොලේ සිටිනවා. 1200ක් සිටිනවා. තොග වෙළෙන්දන්ම සිටිනවා 728 දෙනෙක්. එතකොට අපි අහනවා විපක්ෂ නායකතුමාගෙන් තමුන්නාන්සලා සැලසුම් කරේ අද මේ තමුන්නාන්සලා පාරට බස්සන තොග වෙළෙන්දාගෙන් 328 දෙනෙක්ව එළියට දාන්නද කියලා. මොකද කඩ තිබෙන්නේ 400ක් පමණයි. 728 දෙනෙකුට දෙන්න කඩ නැහැ එතන. ඒ නිසා අපිට සිද්ධ වුණා මේක විද්‍යාත්මකව වෙන් කරන්නට මේ දෙකට වෙන් කරත් ඒ පහසුකම අද මේ මැනින් වෙළඳපොලේ තිබෙන පහසුකමට වඩා හොඳ පහසුකමක්. මේ අතර ලබන සඳුදා සිට මැනින් වෙළඳපොළ ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. කහ කිලෝග්‍රෑම් 2000කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මාරවිල සහ හලාවත පොලිසිය සමත් වී තිබෙනවා. මෙම කහතොගේ වටිනාකම රුපියල් ලක්ෂ 150කට අධිකයි. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 1000ක් සමග පුද්ගලයන් 30 දෙනෙකු මාරවිල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාරවිල මූදුකටුව ප්‍රදේශයේදී එම වැටලීම සිදු කර ඇති අතර කහතොගේ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කහතොගේ ගෝනි 26 කහසුරා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී පොලිසිය විසින් මේ වැටලීම සිදු කර තිබෙන්නේ. අත්අඩංගුවටපත් සැකකරුවන් තෙඩුවාව, තල්විල සහ මාදම්පේ පදිංචිකරුවන් වන අතර ලොරි රථයේ රියදුරාද ඒ අතර වනවා. සැකකරුවන් සහ කහතොගේ සමග ලොරි රථය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඊයේ අලුයම මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද තවත් කහ කිලෝග්‍රෑම් 1110ක් සමග සැකකරුවන් 7 දෙනෙක් හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් කටුගම්පොළ, මංගදෙනිය සහ මන්නාරමේ පදිංචිකරුවන්.
කාතෝගේ හලාවත කාවාටියාවත්ත මුහුදු තීරයේදී ගොඩබිමටගෙන කුඩා ලොරි රථයක පටවා ප්‍රවාහනය කිරීමට සූදානම් කරන අතරතුරයි වැටලීම සිදු කර ඇත්තේ. කාවාටියාවත්ත ප්‍රදේශයට යාවද වැල්ල ප්‍රදේශය මේ වනට සෞඛ්‍යංශ විසින් හුදකලා කර ඇති ප්‍රදේශයකි. මෙම වැටලීම් දෙකෙන්ම අත්අඩංගුවටගත් කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් 2110ක්. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 150කට අධිකයි. අදාළ වැටලීම් දෙකෙන් සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොවිඩ් වසංගතය හමුවේ හොඳකලා කළ ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවට සරණක් වන්නට ස්වර්ණශ්‍රී සත්කාරය හරහා පසුගිය දිනවලත් කටයුතු කෙරුණා. පසුගිය දින ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයන්හි දායකත්වයෙන් බොරැල්ල සිරිසර උයනේ පදිංචි ජනතාවට අදියර දෙකකින් වියලි ආහාර ලබා දීමට කටයුතු කළ අතර එහි තවත් අදියරක් අද ක්‍රියාත්මක කෙරුණා. ඕනෑම ව්‍යසනයකදී රටේ ජනතාවට සරණක් වන්නට ස්වර්ණවාහිනී ශ්‍රී ෆිල්ම් කටයුතු කරන අතර මෙවර එම කටයුත්තට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය එක් වුණා. සොඳුරු සිහිනගෙන නැගිටිමු නැනෙන් ගුණයෙන් හිස සරසමු. එහි තවත් අදියරක් අදත් බොරැල්ල සිරිසර උයනේදී ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අලෙවි සේවා පිළිබඳ සාමාන්‍ය අධිකාරී අනුරුද්ධ සූර්ය ආරච්චි මහතා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරු DSB මාපායන මහත්වරුන් එක්ව සිටියා. COVID-19ත් සමග මගේ රටේ ජනතාව ඇතැම් ප්‍රදේශවල පීඩාවට පත් වුණා. එම ජනතාවට අත්දැකලා ගිය යුතු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වගේම මොබිටෙල් ආයතනය තීරණය කරා. ඒ අනුව තමයි ස්වර්ණවාහිනී ආයතනයේ මැදිහත් වීම මත ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන ආරම්භ කරේ. විශාල උදව්වක්, විශාල සේවයක් සියලු දෙනාටම බොහොම පිං. ගොඩක් සතුටුයි මේ වගේ මේ පරිත්‍යාගයක් කිරීම සම්බන්ධව. ස්වර්ණවාහිනී ආයතනයට, මොබිටෙල් ආයතනයට, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සංනිවේදන ශාස්ත්‍රයේ ප්‍රමුඛ වශයෙන් ස්වර්ණවාහිනිය සමග අත්සල් බැඳගෙන අපි මේ කරන්නේ අර ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ගන්නවට වඩා මානසික වශයෙන් ප්‍රතිලාභ ගන්න ආයතනයක්. ඒක ප්‍රතිඵලයක් හැටියට අපි මේ කටයුත්ත දිගටම නියැලලා හිටියා. මාධ්‍ය සහ සංනිවේදනය කියන්නේ එකම දෙයක්. ස්වර්ණවාහිනී ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා මොබිටෙල් මේ වගේ දැවැන්ත ආයතන කීපයක් එකමුතු වෙලා මේ අපේ රටේ ජනතාව වෙනුවෙන් තමයි මේ සත්කාරය කරන්නේ. ස්වර්ණවාහිනී ශ්‍රී FM ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන මේ විදිහට පීඩාවටපත් වූ මගේ රටේ ජනතාව වෙනුවෙන් බොරැල්ල සිරිසඳ උයනට ආවෙතින් අද දවසේ මෙවන් කටයුතු අතියක් කළාසේම අපි හෙට දවසේ පීඩාවටපත් වූ මෙවැනි ජනතාව වෙනුවෙන් යමක් කිරීමට ඉදිරිපත් වෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 300ක් අදත් මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 30375ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ දෙකත් සමග සමස්ත මරණ සංඛ්‍යාවද 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62ක් වයස ඇති පුද්ගලයෙක් මුල්ලෙරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ දිනේදී මිය ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය එම මරණයට හේතු වී ඇති බවයි. මේ අතර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින 20ක් වයස ඇති බිලිඳෙක් පසුගිය 8 වෙනිදා කොළඹ රිජ්වේ ළමා රෝහලේදී මරණයට පත් වුණා. ලේවිසවීම, බහුඉන්ද්‍රිය අක්‍රීය සහ කොවිඩ්-19 නියුමෝනියාව මෙම මරණයට හේතු වී ඇති බවට පසුව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේදී නිවේදනය කළා. කෙසේ වෙතත් මෙම බිලිඳාට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් තහවුරු වී නැහැ. මේ අතර කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය බිලිඳාගේ සිරුර බහර ගැනීමට එම බිලිඳාගේ දෙමව්පියන් හෝ ඥාතීන් ඉදිරිපත් නොවීම හේතුවෙන් එම සිරුර රජයේ වියදමෙන් ආදාහනය කිරීමට පියවරගත් බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන හරහා අද පෙරවරුවේ කරන ලද විමසා බැලීමකදී අනාවරණය වුණා. කුඩා දරුවෙක් නැති වුණා දවස් 20ක බිලිඳෙක් තමයි නැති වුණේ. මේ දරුවාගේ මරණය සහ මේ දරුවාට කොවිඩ් වැළඳී තිබෙන ආකාරය සම්බන්ධයෙන් මේ වෙනට තොරතුරු වාර්තා වෙනවද? මේ රෝගියා මියගේ කොරෝනා රෝගේ වැළඳීමම නෙවෙයි කියන කාරණාව තමයි අපිට පැහැදිලි වෙන්නේ. මොකද සියලු වාර්තාවලින් අපිට සනාථ වෙලා දෙනවා මේ දරුවාට ඉතාමත්ම දරුණු ගණයේ නියුමෝනියා රෝගී තත්ත්වය ඇති වෙලා තියෙනවා. නමුත් මේ රෝගී තත්ත්වයෙන් අපිට දරුවා බේර ගන්න ලැබුණ හැකියාවක් තියෙනවා. මේ දරුවා කල් වේලා ඇතිව අපිට රැඟනාව නම් මේ දරුවාට වැළඳී ඇති ආකාරය පිළිබඳව තාම නිශ්චිත වශයෙන් අපිට තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමට තියෙන කොළඹ මහනගර සභාවේ වෛද්‍ය අංශයට මේ අංශයට අපි දැනුම් දීලා තියෙනවා. ඒ අංශය විසින් ගමට ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා ඒ රෝගීන් නිවසියන් පරීක්ෂා කරලා බලලා ඒ තොරතුරු අපිට අද හෙට ලැබෙවි. කෙසේ වෙතත් මවට හා පියාට මේ වෙන විට කොරෝනා රෝගී තත්ත්වය නැහැ. සමහරක් වෙලාවට මීට පෙර වැළඳිලා මේ වෙන විට සුව වෙලා තියෙන්න පුළුවන්. වෛද්‍යතුමනි මේ
කුඩා දරුවගේ මල සිරුර සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බවට වාර්තා වනවා. ඇත්තටම ඊයේ පෙරේදා දින හවස 4 පමණ මියගිය දරුවාගේ ඒ කටයුතු අපි සියල්ලම සූදානම් කරා. ඒ වගේම අධිකරණ වෛද්‍යවරයාටත් ඒ වගේම මරණ පරීක්ෂකවරයාටත් ඉදිරිපත් කරලා ඒ සියලුම කරුණු සාර්ථක ඉටු කරත් මේ මරණය බාර ගැනීම සඳහා දෙමාපියන් ඉදිරිපත් වුණේ නැහැ. ඥාතිවරයෙක් පැමිණලා නමුත් ඔහුටත් බාර ගැනීමට බැරි බව ප්‍රකාශ කරා. කෙසේ වෙතත් අපි රජයේ වියදමින් මේ දේහය ආදානය කිරීමට කටයුතු කරා. කෙසේ වෙතත් අප කළ විමසීමකදී මියගිය බිලිදාගේ පියා සඳහන් කළේ සිරුර බහර ගැනීමට ඉදිරිපත් නොවූ බවට පළවන වාර්තා සත්‍යතාවයෙන් තොර බවයි. මියගිය බිලිදාගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සංසරණය වෙමින් තිබෙනවා. මියගිය බිලිදාගේ පියා සඳහන් කළේ මෙම අවසන් කටයුතු තම අනුදැනුමකින් තොරව සිදු කළ බවයි. ඩොක්ටර් ස්වර්ණවාහිනියට කියලා තිබ්බ ළමයව බාර ගන්න කවුරුත් ආවේ නැහැ කියලා. මම ළමයව රෝහලට ගෙනිච්චේ 7 වෙනිදා රෑ 10:30ට වගේ. ප්‍රවෘත්තිවලට ඩොක්ටර් කියනවා ළමයව බාරගත්තේ 4ට කියලා. අපි ළමයව රෝහල්ගත කළේ කලින් දවසේ රෑ 10:30ට. අපිට පාස් කාඩ් එක දුන්නේ රෑ 12ට විතර. ඒකේ දිනේ තියෙන්නේ 8 වෙනිදා කියලා. අපි 6ට විතර රෝහලට ගියාම ඩොක්ටර් කිව්වා අත්සනක් තියන්න කියලා. අපි ඒ වෙලේ හැව්වා අපිට ළමයව බාර දෙන්න නේද අත්සන ගන්න කියලාත්. ඩොක්ටර් කිව්වා ළමයව දෙන්න බෑ අත්සන තියලා යන්න කියලා. ළමයව දෙන්න බැරි නම් අත්සනෙන් වැඩක් නැහැනේ කියලා අපි කිව්වා. තව ප්‍රයිවට් PCR එකක් කරමු කියලා අපි කියද්දී ඩොක්ටර් කිව්වා අත්සන තියලා ගිහින් ගන්න කියලා. මම කිව්වා PCR එක කරලා අත්සන තියන්නම් කියලා. PCR එකක් එක්ක එන්න අපි ගොඩාක් උත්සාහ කරද්දී පොලිසිය ගෙදරට ඇවිත් මරණ සහතිකයක් දීලා ගිහින් තිබ්බා. කොවිඩ් පොසිටිව් කියලා රිපෝට් එකකුත් ඒකේ තිබුණා. කිසි ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ කියලා අපි ගෙටම වෙලා හිටියේ. අපි ළමයව බාර ගන්න ගියේ නැහැ කියන එක වැරදි. අපේ ළමයව අපි බාර ගන්න නැතුව ඉන්නේ කොහොමද? එයාව බාර දුන්නේ නැහැ. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් 697 දෙනෙකු ඊයේ දිනේදීත් මෙරටින් වාර්තා වුණා. එම රෝගීන්ගෙන් 357 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ විදිහට දෛනිකව වාර්තා වෙන ප්‍රමාණය ගත්තත් කොළඹ අවදානම් පැහැදිලි. දැන් ඊයේ දවස් තුල අපි ගත්තත් 357ක් කොළඹ. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 51ක්. සමස්තයක් විදිහට සතිය තුල රෝගීන් 3000කට ආසන්න ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන තැනට ගිහිල්ලා තියෙනවා. මේ කොළඹ සංඛ්‍යාවෙනුත් අති බහුතරයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ. ඒතර සමස්තයක් විදිහට බස්නාහිර පළාතේ ඊයේ 694න් 590ක් බස්නාහිර පළාතේ. ඒ කියන්නේ සමස්තයක් විදිහට රටේ වාර්තා වෙන රෝගීන්ගෙන් 185ක් බස්නාහිර පළාතේ. ඉතින් පෙරේද දවස ගත්තත් එහෙමම තමයි. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 219ක් ගම්පහ දිස්ත්‍රික්කයේනුත් 38ක් මහනුවර දිස්ත්‍රික්කයේනුත් 16 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයේ අටුල්ගම ප්‍රදේශයෙන් හඳුනාගත් බවත් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. අද දිනේදීත් බණ්ඩාරගම අටුළුගම මාරාව ග්‍රාම සේවා වසමේ PCR පරීක්ෂණ සිදු කෙරුණත් ඒ සඳහා එම ප්‍රදේශවාසීන් සහාය පළ නොකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මාරාව ග්‍රාම සේවා වසම තුල 3000කට ආසන්න පිරිසක් වාසය කරන අතර අද දිනේදී PCR පරීක්ෂණ 400ක් සිදු කිරීමට සැලසුම් කර තිබුණා. අපි 400කට PCR පරීක්ෂණත් ඉන් 300කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් කිරීම සඳහා සූදානම් වුණා. නමුත් ඊටාම අවාසනාවන්ත තත්ත්වය කියන්නේ කනගාටුදායකයි 22 දෙනෙක් පමණයි මේ පරීක්ෂණ සඳහා සහභාගී වුණේ. ඒ පැමිණි අයගෙන් දෙදෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට පොසිටිව් වුණා. ඉතින් මේක ඊටාමත්ම අවාසනාවන්ත කනගාටුදායක තත්ත්වයක්. මේ අතර වැලිගම නගර සභා සීමාවෙන් COVID-19 ආසාදිතයින් 24 දෙනෙකු ඊයේ දිනේදී හමු වීමත් සමග වැලිගම නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව වැලිගම නගර සභා සීමාවේ ගල්බොක්ක නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශත් අලුත් වීදිය කොට්ටගොඩ කොහුණුගමුව සහ හෙට්ටි වීදිය යන ප්‍රදේශවලට සංචරණ සීමා පනවා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශීන් තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර රෝගියෙකු වාර්තා වීමත් සමග කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. අපිට මේකේ CCTV වැඩ කරන්නේත් නැහැ. අපිට හොයාගන්න බෑ කවුද කොන්ටැක්ට් වුනේ කියලා. ඒ අනුව මේ ආයතනයේ දැනට తాවකාලිකව වහලා නිරෝධන කටයුතු වලට සේවකයන් යොමු කළා. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් COVID-19 ආසාදිතයින් 30 දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා. එලෙස හඳුනාගත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් දෙකක සේවයේ නියුතු 2 දෙනෙක් සහ ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන යාම සඳහා දෛනිකව පැමිණෙන රියදුරේ. ඒ අනුව මේ වන විට එම මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 8ක්.
ඇහැලියගොඩ දිවුරුම් පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තවත් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස ඔවුන් හඳුනාගෙන තිබූ අතර මේ වන විට එම කර්මාන්ත ශාලාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 229ක්. මේ අතර අවිස්සාවේල්ල සීතාවකපුර අපනයන සැකසුම් කලාපයෙන් ආසාදිතයින් 85 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින්ගේ පවුල් සහ ආශ්‍රිතයින් 350කට වැඩි පිරිසක් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ අතර මාස 2ක පමණ කාලයක් තම ප්‍රදේශ හුදකලා කර තිබුණද ප්‍රමාණවත් සහන නොලැබුණු බව පවසමින් ග්‍රෑන්ඩ් පාස් පොලිස් රසමේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අවිස්සාවේල්ල පැරණි මාර්ගය අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ල වුණා. මේ පාරපොට අපි එක සයිඩ් එකකින් ඔක්කොම ඉඳගෙන ටිකක් දුරස්ත බාහිර ඉන්නකොට ඔයගොල්ලෝ යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඉඳගෙන කියන ඕක මේ දකුණට ඔවුන් පවසන්නේ හුදකලා කර තිබූ මාස 2 සඳහාම ලැබී තිබුණේ රුපියල් 5000 දීමනාව පමණක් බවයි. අන්න බොණ්ඩක් නැත්තම් මාස දෙකක් යනවා දැන් මේ ගෙවල් වල. ඒක මන්දා කියලා මාස දෙකක් යනවා. ආයෙත් මොකොත් නැහැ. ආලයටක් දෙන්න කවුරුත් දෙන්නේ නැහැ. දැන් මෙච්චර කාලෙ මිනිස්සු වඩකින්නේ නැහැ. අවසන් බැරි ළමට මේ පාරට බැස්සේ. මාස දෙකක් පස්සේ පන්දක් ගන්න පුළුවන්ද? පසුව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මැදිහත්ව හෙට දිනේදී ගැටලු වලට විසඳුම් ලබා දෙන බව පැවසීමෙන් අනතුරුව පිරිස විසිර ගියා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සහ එම ප්‍රදේශාශ්‍රිතව පුද්ගලයන් කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමු කර හුදකලා තත්ත්වයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ තීරණය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. විශේෂයෙන්ම ඊයේ දිනේදී කොළඹ නගරයේ ආශ්‍රිත බොහෝ මහල් නිවාසවල PCR පරීක්ෂණ ඒ වගේම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ සම්බන්ධ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය වගේම ආරක්ෂක අංශ පොලිසිය අපි බලාපොරොත්තු වන්නේ ඉතා ඉක්මනින් දීර්ඝ කාලයක් මේ ආකාරයට හුදකලා කර තිබෙන ප්‍රදේශයේම හුදකලා බවින් මුදා හැරීම සඳහා ඒ නිසා මේ PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලබා ගන්නේ. ඒ ප්‍රදේශවලින් ආසාදිතයින් එහෙම නැත්නම් අනුපොකුරු නිර්මාණය වෙන්නේ නැත්නම් අපට පුළුවන් වෙනවා ඒ ප්‍රදේශ මුදා හැරීම සඳහා. මේ අතර ඉදිරියේදී එළඹෙන උත්සව සමය සෞඛ්‍ය ආරක්ෂිතව සැමරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් ජනතාව උත්සව සමය සැමරීමට පියවර ගතහොත් ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට සිදුවිය හැකි බවද යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ජනතාව බුද්ධිමත්ව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මාර්තු වල COVID-19 ලංකාවට ඇතුළත් වුණාන් පස්සේ අපි අපගේ සිංහල බෞද්ධ දමිළ ජනතාවේ අපගේ අවුරුදු චාරිත්‍ර කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. නිවෙස් වලට තම තනුව තනියෙන් කරගත්තා වගේ. ඊට පස්සේ අපිට වෙසක් ආවා. ඒ අවස්ථාවේදීත් යම් කිසි තත්ත්වයක් ඇති වුණා. ඉතින් දැන් මේ නත්තල් සමයේ පැමිණෙන්නේ ඒත් එකම අවසාන මාසය ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් ඒක උත්සවයේ සමයක්. ඉතින් ජනතාව තේරුම් ගත යුතුයි රටෙන් කොවිඩ් පහව ගිහිල්ලා නැහැ මේ අවස්ථාවේදී. මේ අතර රෝගී තොරතුරු කඩිනමින් රැස් කිරීම සඳහා මෘදුකාංගයක් අද හඳුන්වා දුන්නා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සුපරීක්ෂා ලෙස නම් කර ඇති මෙම මෘදුකාංගය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ අතර කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්ධනය සඳහා හඳුන්වා දුන් ඖෂධය අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතද ලබා දුන්නා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් එම ඖෂධය පාර්ලිමේන්තු පරිශ්‍රයේදීම ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයා විසින් මෙලෙස ලබා දෙනු ලැබුවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලයිව් ඇට් තුලින්. මෙවර පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වසරේ 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන්ට නව පාසල් ලබා දීමේ වැඩසටහන ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එම වැඩපිළිවෙලේ සමාරම්භය අද පෙරවරුවේ පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් රට වටින් අරට වටින් අටට මාදුරුවේ ඉසඩ්ඩී ඇලට අලුත්ඔය ප්‍රදේශයේදී අලි දෙදෙනෙකු වැටි තිබුණේ ඊයේ සවස් කාලයේදී. ඇලට වැටුණු අලි දෙදෙනා සැඩපහරට හසුව ගසාගෙන යාම නිසා ඔවුන් බේරා ගැනීමේ කටයුතු ඉතා අසීරු තත්වයක පැවැත්වුණා. කෙසේ වෙතත් සැඩපහරේ කිලෝමීටර් 2ක් පමණ ගසාවිත් සිටි එක් අලියෙකු වෙහෙරගල වනජීවී නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමයෙන් ඊයේ සවස් කාලයේදීම බේරා ගැනීමට හැකියාව ලැබුණා. දිමුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සමාජිකත්වය අහුසි වී තිබියදී ඔහු අද පැවති අයවැය විවාදයට සහභාගී වීමට පැමිණියා. කෙසේ වෙතත් පොලිසිය එම අවස්ථාවේ මැදිහත් වීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
එහෙම කරන්න බෑ. එහෙම ආරම්භය සභාව පටන් ගත්තොත් ඒකට වගේ කියන්නේ ඔයගොල්ලෝ. යන් අපේ කට්ටිය එන්න ගාගනවතුවා. මගේ අයිතිය මගේ මිනිස්සුනේ මම ඇවිල්ලා ඉන්නේ. ඒක වලක් සභාව පටන් ගත්තොත් අපි දිනමු සභාව මේක බලෙන් ගත්තේ. උතර ඡන්දයක් තියෙනවා නම් බය නැතුව දාන්න තියන්න බයි ඡන්දේ. ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේ පැවති තරගයේ කඩලු 4කින් ජය ගැනීමට දඹුල්ල වයිකින් කණ්ඩායම සමත් වුණා. මේ අතර අද පස්වරුවේ කොළඹ කිංස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 6කින් කොළඹ කිංස් කණ්ඩායම ජයග්‍රහණය කළා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කිංස් කණ්ඩායම නියමිත පන්දු වර 20 අවසානයේ කඩලු 4ක් දැවි ලකුණු 173ක් රැස් කළා. එහිදී LPL තරගාවලියේ පළමු ශතකයේ තම නම ඉදිරියෙන් සටහන් කර ගන්නට ලොරි එවන්ස් අද සමත් වුණේ පන්දු 65කදී නොදවි ලකුණු 108ක් රැස් කර ගනිමින්. ඔහුගේ නිමට 4 පහර 9ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී වනිදු හසරංග සහ සුරංග ලක්මාල් එක් කඩුල්ල බැගින් බිඳ හැලුවා. ලකුණු 174 කිලකයක් හඹාගේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දු වර 20 අවසානයේ කඩුළු 6ක් දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 167ක් පමණයි. එහිදී චරිත අසලංක ලකුණු 32යි. පන්දු යැවීමේදී ආන්ඩ්‍රු රසල් කඩුළු 3ක් බිඳ හැලුවා. යනුව මෙම තරගයේ ලකුණු 6කින් ජය ගැනීමට කොළඹ කිංස් කණ්ඩායම සමත් වුණා. මේ අතර ඊයේ රාත්‍රියේදී දඹුල්ල වයිකින් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම අතර පැවති තරගයේ කඩලු 4කින් ජය ගැනීමට දඹුල්ල වයිකින් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම නියමිත පන්දු වර 20 අවසානයේ කඩලු 7ක් දැවි ලකුණු 168ක් රැස් කළා. LPL තරගාවලියේ සාර්ථකම පිටකරුවා බවට මේ වන විට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේදීද ලකුණු 46ක් රැස් කළා. පන්දු යැවීමේදී කසුන් රාජිත රමේෂ් මෙන්ඩිස් සහ නායක දසුන් චානක කඩලු දෙක බැගින් බිඳ හැලුවා. ලකුණු 169 කිලකයක් හඹාගේ දඹුල්ල වයිකින් කණ්ඩායම නියමිත පන්දු වර 20 අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 174ක් ලබා තරගය ජයගත්තා. ඇන්ජලෝ පෙරේරා ලකුණු 45ක් සහ සමියුල්ලා ෂින්වාරි පන්දු 20කදී වේගවත් ලකුණු 46ක් රැස් කළා. අවසන් පන්දුව දක්වා දිගහැරුණු මෙම තරගය 6 පහරකින් නිමා කිරීමට සමියුල්ලා ෂින්වාරි සමත් වුණා. Goodness. That is a very ordinary delivery. Yes, the ball's all up. දඹුල්ල වයිකින් කණ්ඩායමේ නිල මාධ්‍ය අනුග්‍රහකත්වය දරන්නේ ශ්‍රී FM, රන් FM, EFM සහ ස්වර්ණ වාහිනී මාධ්‍ය ජාලයයි. මුල්ම ඕවර්ස් වල හිතපු තරම් ප්ලෑන් වලට වැඩ වුණේ නැහැ. ඒ නිසා අපි මේ සෙකන්ඩ් ප්ලෑන් එකට ගියා. අපිට අර එක ළඟ විකට් දෙකක් ආපු වෙලේ අපි ඒක ගැට ගහගෙන හොඳට ඕවර්ස් ටික දැම්ම කියලා හිතනවා. ලංකා ප්‍රීමියර් ලීග් 2020. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ලයිව් ඇට් 8 SMS පුවත් සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීමට www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.